ආයුබෝවන් දුල පුතාලා අද පටන් ගන්නේ 9 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම තෙරුවන් හඳුනා ගනිමු කියන පාඩම. පෙළ පොතේ පළවෙනි පාඩම. පුතාලා කාටවත් හම්බෙලා නැතුව ඇති පෙළ පොත. නමුත් මම මේ කියන පාඩම හොඳින් අහගෙන ඉන්න. තෙරුවන් කියලා කියන්නේ රුවන් තුනක්. අපි කවුරුත් දන්නවා බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන්. එතකොට මේ රුවන් කියලා කියන්නේ ඉතා වටිනා. දැන් වටිනා දේවල් අපි දන්නවනේ. මුතු, මැණික්, රත්රන් මේ වගේ දේවල් වටිනවා. නමුත් මීට වැඩිය අති දුර්ලභයි මේ රත්න තුන. ඒක නිසා දුර්ලභ රත්න හැටියට තමයි හඳුන්වන්නේ. බුද්ධ රත්නය අති දුර්ලභයි. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සෑහෙන කාලයකට ගියාට පස්සේ. දැන් අපි දන්නවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න සාර අසංක කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක්. මේ අසංකයක් කියලා කියන්නේ මං අහලා තියෙන විදියට අවුරුදු 1.140ක්. ඒ කියන්නේ අපිට ලියා ගන්න බොහොම අමාරුයි. කල්පයක් කියලා කියන එකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දුන්නා. ඒක තමයි යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස කොටුවකට අබ පුරවලා අවුරුද්දකට සැරයක් එයින් එක අබ ඇටයක් අස් කරාම ඒ කවදා හරි ඒ කොටුවේ තියෙන අබ ටික ඉවර වෙනවා නම් ඒත් කල්පය ඉවර නැහැ. එච්චර දීර්ඝ කාලයක්. එතකොට බොහොම දුක් විඳගෙන පාරමී පුරාගෙන තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. බෝධිසත්ව කෙනෙක්. ඒක නිසා අපිට අති දුර්ලභ රත්නයක් තමයි මේ බුද්ධ රත්නය. එතකොට මේ බුදුවරුන් බුදු වන්නේ මේ ලෝකයේ මෙච්චර තාක් පහළ වෙච්ච බුදුවරුද ඉදිරියේදී පහළ වෙන සියලුම බුදුවරුද බුද්ධත්වයට පත්වන්නේ බුද්ධ ගයා ශීර්ෂයෙන්. ඒක වෙනස් වෙන්නේ නැති ස්ථානයක්. මේ බුද්ධ ගයාව දඹදිව තියෙන. මේ බුද්ධ ගයාව නොවෙනස්. ඒ කියන්නේ සියලු බුදුවරුන් බුදුවන ස්ථානය නිසා ඒක වෙනස් නොවන ස්ථානයක් නිසා ඒකට කියනවා අවිජහිත ස්ථානයක් කියලා. ඒක හොඳට නම මතක තියාගන්න, ලියාගෙන හරි මතක තියාගන්න. මම පෙන්නන්නම් මේ බුද්ධ ගයාව. ඔයාලට පේනවා ඇති. මේ තමයි බුද්ධ ගයාව. මේ වෙනස් නොවන තැන. එතන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ යට තමයි බුද්ධත්වයට පත් වුනේ. අපි කවුරුත් දන්නවා ජයශ්‍රී මහා බෝධිය. මේකත් පෙන්නන්නම්. මේ තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. එතකොට මෙතන තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ස්ථානය. ලෝකේ සියලුම බුදුවරු බුද්ධත්වයට පත් වෙන්නේ මෙව ස්ථානයේ ඉඳගෙන. එතකොට බුදු කෙනෙක්ගේ ගුණ ලේසියෙන් නිම කරන්න බෑ කියලා. කිසි කෙනෙකුට කියලා නිම කරන්න බෑ. කියන්න පුළුවන් එකම කෙනා තමයි තවත් බුදු කෙනෙක්. ඒත් මේ බුදු ගුණ කියලා ඉවර කරන්න බැරි තරම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. අපි බුදු ගුණ 9කට කැටි කළා. ඉතිපීසෝ භගවා කියන ගාථාවෙන් අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. එතකොට මේ ගාථාවේ තියෙනවා ගුණ 9ක්. අපි කවුරුත් දන්නවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කිය. මම හිතන්නේ 8 ශ්‍රේණිය පොතේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ 9 කියලා දීලා තියෙනවා. එතකොට පුතල්ලා ළඟ 8 ශ්‍රේණිය පොත ඇති. ඒක අරගෙන බලන්න පුළුවන්. එතකොට තේරුම්නුත් ඉගෙන ගන්න ඕන. දැන් අරහං කියලා කියන්නේ
රහසින්වත් පව් කරන්නේ රාග දේශ මොහ සියලු කෙලෙස් නැති කරපු උත්තමයෙක් නිසා තමයි අරහං කියලා කියන්නේ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තනියම කාගෙන්වත් උදව් නැතුව තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. දැන් පුතාලා මේ ඉගෙන ගන්න ඕන මේකේ සිංහල තේරුමක්. ඉස්සෙල්ලාම බුදු ගුණ 9 ඉගෙන ගන්න. ඊට පස්සේ මේවයි සිංහල තේරුම දැන් අටේ පොතේ තියෙනවා. ඒක නිසා බුදු ගුණ 9 තේරුම්නුත් එක්ක හොඳට ඉගෙන ගන්න. මේ බුදු ගුණ හරි ප්‍රබලයි. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් මට්ට කුණ්ඩලී කතාව දන්නව පුතාලා. මට්ට කුණ්ඩලී කියලා කියන්නේ අසනීප වෙලා හිටපු දරුවෙක්. මෙයා ඉතින් මේ බොහොම අසනීප වෙලා පිලකටනේ දාලා තිබ්බ තාත්තා. බේත් කරෙත් නැහැ. ඉතින් මේ අන්තිම අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මට්ට කුණ්ඩලී. දැකලා මහා කරුණාවෙන් එතෙන්ට වැඩලා අර බිත්තිය පැත්තට බුද්ධ රශ්මිය විහිදෙව්වා. බුද්ධ රශ්මිය විහිදුනාම ඒ මට්ට කුණ්ඩලී හැරිලා බලලා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන මිය පරලොව ගියා. ගිහිල්ලා මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝකෙ උපන්න දෙවියෙක් වෙලා. ඒ වගේම බුදු මේ අහලා ඇති පුතාලා චත්තමානවක ගැන. චත්තමානවක කියලා තරුණේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවම බුදුහාමුදුරුවෝ දැක්කා මෙයාට දැන් වැඩි ආයුෂ නැහැ. ඒක නිසා ගාථා 3ක් ඉගැන්නුවා. බුදුහාමුදුරුවෝ ගාථා 3ක් ඉගැන්නුවා. ඒක තමයි අපි මේ ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ඇරෙනකොට කියන ගාථා චත්තමානව ගාථා. යෝවද තම්පව රෝමනුජේසු කියලා කියන්නේ. ඒ ගාථා 3 පාඩම් කරගෙන ගිහිල්ලා චත්තමානවක මේක කියන මේ ගාථා කියන ගමන් සොරුන් අතින් මරුමුවටපත් වෙලා චත්තමානවක දිව්‍ය ලෝකයට ගියා. බුදු ගුණ ඒ තරම්ම ප්‍රබලයි. එතකොට හොඳට පුතලා බුදු ගුණ 9 ඉගෙන ගන්න. ඒකේ තේරුම හොඳට ඉගෙන ගන්න. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ බෝධි මූලයේ සතියක් ගත කරා. සති 7ක් ගත කරා. ඒ ධර්මය මෙනෙහි කරින් තමන් අවබෝධ කරගත්ත ධර්මය මෙනෙහි කරමින් සති 7ක් ගත කරා බොහොම ප්‍රීතියේ. එතකොට මේ අවබෝධ කරගත්තු ධර්මය මෙනෙහි කර සති 7ක් මෙතන ගත කරමින් ඉඳලා ඊට පස්සේ සති 7කට පස්සේ තමයි උන්වහන්සේ මෙතනින් ඉවත් වෙලා ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්සතිය ඇතුළත මෙතන බෝධි මූලයේ ඉන්න ගමන් බැලුවා තමාට වැඩි කවුරුත් ඉන්නවද ඉහළින් ගුරු කෙනෙක් ගුරුවරයෙක් ඉන්නවද කියලා තමාට වැඩි දේවල් දාන්න කෙනෙක් මේ තුන් ලෝකය ගැන නෑ එහෙම කිසි කෙනෙක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිතාගත්ත තමන්ටත් ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිසා මම මේ බොහොම අමාරුවෙන් අවබෝධ කරගත්තු ධර්මය ගුරු තනතුරේ තියාගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ තමන් විසින් අවබෝධ කරගත්තු ධර්මය ගුරු තනතුරෙහි තබා ගත්තා. ඒ ධර්මය තමයි දැන් අපි ඉගෙන ගන්න. ඒ ධර්මය තමයි දැන් අපි අවබෝධ කරගනිමින් ඉන්නේ. එතකොට මේ ධර්මයත් අපි වඳිනවා ස්වාඛාතෝ භගවතෝ කියන ගාථාව. එතකොට මේ ධර්මයට ගුණ තියෙනවා 6ක්. ස්වාඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිත කියලා මේ ගුණ 6ක් තියෙනවා ධර්මයේ. මේ ධර්මයේ මුල මැද අග කොතනින් ගත්තත් ධර්මයේ එකම රසයි. මේ ධර්මය ඕන කාලයකදී ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි තම තමන්ගේ නුවණ පරිදි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ධර්මයේ ගුණ තියෙනවා 6ක්. මේ ධර්මයේ ගුණ 6 හොඳින් අවබෝධ හොඳින් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඊට පස්සේ මේ ධර්මයේ ගුණ 6 තේරුම හොඳට දැනගන්න. සිංහල තේරුම හොඳට
දැනගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 29 දී තමයි අභිනිෂ්ක්‍රමණය කරේ. අවුරුදු 35 දී තමයි බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානාත් එක් අවුරුදු 45ක් අපිට මේ ධර්මය කියලා දුන්නා. මේ ධර්මය 84000ක් ධර්මස්කන්ධය කියලා අපි අහලා තියෙනවානේ. එතකොට මේ පහරාද සූත්‍රයේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ පහරාද අසුරයත් එක්ක මුහුද ගැන බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරමින් ඉන්නකොට පහරාද අසුරය කියනවා එයා කැමති මුහුද ටික ටික ගැඹුරු වෙන නිසා කැමතියි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශාසනෙත් එහෙම. ටික ටික තමයි ගැඹුරට යන්නේ. දැන් අපි ඉස්සෙල්ලා පන්සිල් ඉගෙන ගන්නවා. ඊළඟට ඒ විදියට සීලය දිගට ඉගෙන මේ ඊට වැඩිය දිගට ධර්මය ඉගෙන ගන්නවා. මේ ඒ විදියට අන්තිමට බොහොම ගැඹුරුයි අභිධර්මය ඉගෙන ගන්නවා. ඉතින් මේ විදියට තමයි ශාසනෙත් ටික ටික ධර්මය ගැඹුරින් උගන්වන්නේ. එතකොට අපි මේ ධර්මයේ ගුණ 6 හොඳින් ඉගෙන ගන්න ඕන. ඊළඟට මේ ධර්මය අපිට හැම වෙලාවෙම පිහිට වෙනවා මේ ධර්මය. කොයි වෙලාවෙත් අපිට මේ ධර්මය පිහිට වෙනවා. එතකොට දැන් මම එක කතන්දරයක් කියන්නම්. බුදුහාමුදුරුවෝ එක්තරා ප්‍රදේශයක ගග්ග කියන ප්‍රදේශයේ විලක් අයිනේ ධර්ම දේශනා කර හිටියේ. එතකොට මේ විලේ හිටියා මැඩියෙක්. මේ මැඩියත් ආවා බණ අහන්න. බුදුරජාණන් වහන්සේගේ මේ කටහඬේ මිහිරි කමට ධර්මයේ තේරෙන කමට නෙමෙයි කටහඬ මිහිරි ඒක අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා මේ බණ අහමින් හිටිය අර බණ අහන පිරිසත් ළඟට වෙලා ධර්මය ශ්‍රවණය මේ අහගෙන හිටියා. ඉතින් තවත් ගොපළු දරුවෙකුත් ආවා මේ බණ අහන්න. ඒ ගොපළු දරුවා මොකද්ද කරේ? එයා ඇවිල්ලා අර එයාගේ ළඟ තියෙනවනේ කෙවිතක්. ඒ කෙවිත තියලා එයාත් ඉතින් ඒක බිමින් තියලා බිමට ගහගෙන ඉඳගෙන බණ ඇහුවා. දැන් මෙයා මේ කෙවිත තිව්වේ අර ගෙම්බාගේ මැඩියාගේ ඔළුව උඩට. ඉතින් මැඩියා ඒ උනාට බණ අහනවා. දැන් මෙයාත් හොඳට බණ අහනවා. දෙන්නම බණ අහා ඉන්න ගමන් මොකද්ද උනේ? මේ ටික මේ ලීය තද කරා. ඉබේම එයා නොදැනීම තද වෙලා මැඩියා එතනින් මැරුණා. මරුමුවටපත් වෙලා ඉවෙලෙම ගිහිල්ලා ඉපදුනා තව්තිසා දිව්‍ය ලෝකේ. මාණ්ඩුක කියන දිව්‍ය පුත්‍රයා වෙලා. අන්න බලන්න ධර්මය ශ්‍රවණය කරමින් ඉන්න ගමන් මරුමුවටපත් වෙලා එයා කෙලින්ම ගිහිල්ලා ඉපදුනේ නිදාගෙන ඉඳලා අවදි වුණා වගේ ගිහිල්ලා උප්පත්තිය ලැබුවා තව්තිසා දෙව්ලොව. මාණ්ඩුක කියන දිව්‍ය රාජයා වෙලා. ඊට පස්සේ මණ්ඩුක දිව්‍ය රාජ්‍ය බුදුරජාණන් වහන්සේ ළඟ පෙනී හිටිය මම තමයි අර බණ අහමින් ඉඳලා මිය පරලොව ගිහිල්ලා ඉපදිච්ච මැඩියා කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයටත්පත් වුණා මේ මණ්ඩුක කියන දිව්‍ය රාජයා. එතකොට මම පුතාලට මට පෙන්වන්න පුළුවන් මේ මෙතන තමයි මේ ධර්මය මුලින්ම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ස්ථානය. මේ ස්ථානය තමයි මුලින්ම ධර්මය දේශනා කරේ. එතනට කියනවා අපි ඉසිපතනේ මිගදාය කියලා. අහලා ඇතිනේ හැමෝම. ඉසිපතනේ මිගදායේදී තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ. මොකද්ද දේශනා කරපු සූත්‍රය? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්සක් පැවතුම් සූත්‍රය කියලා කියන්නේ අන්නේ සූත්‍රය තමයි. එතකොට මේ ලෝකයේ යම්කිසි බුදුවරයෙක් පහළ වෙනවද? ඉදිරියේදී යම්කිසි බුදු කෙනෙක් පහළ වෙනවද මේ ලෝකේ? ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මේ ධම්සක් පැවතුම් සූත්‍රයමයි. මේ ධම්සක් පැවතුම් සූත්‍රයමයි. එය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ධර්මය ප්‍රථම ධර්ම මේ දේශනාව. ධම්සක් පැවතුම්. කවුද ප්‍රථම ධර්ම දේශනාව? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ඇහුවේ
පස්වග මහණුන්. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට උදව් කරේ ඒ පස්වග මහණුන් තමයි. කොණ්ඩඤ්ඤ මේ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පස්වග මහණුන් තමයි ප්‍රථම ධර්ම දේශනාව අහලා මාර්ගඵල ලබා ගත්තා. උන්වහන්සේලාත් පෙරම් පුරලා තමයි ආවේ. පාරමී පුරලා තමයි ආවේ මේ ප්‍රථම ධර්ම දේශනාව අහන්න. එතකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ දෙවිවරු විශාල පිරිසක් ආවා. ඊට පස්සේ සත්තු ආවා. මිනිස්සු විදියට හිටියේ මේ පස්වග මහණුන් පමණයි. මේ විදියට තමයි මේ ධර්මය ලෝකේ පැතිරුනේ. ඒක නිසා තමයි මේ ධර්ම රත්නය අපිට හුඟා වටින්නේ. ඊළඟට අපිට පහළ වුණා එතනදිම තමයි පහළ වුණේ මේ සංඝ රත්නය. මෙතනම ස්ථානයේ තමයි ඒ මොකද සංඝයා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ පින්තූරෙන් තියෙන්නේ මේ ශ්‍රාවක සංඝයා පළමුවෙන්ම ඇති වුණෙත් මේ ඉසිපතනේ මිගදායේ කියන ස්ථානයේ තමයි. එතකොට මේ ඉසිපතනේ මිගදායත් අර වෙනස් වෙන්නේ නැති ස්ථානයක්. අර මං කියන්නේ බුද්ධ ගයාව සියලු බුදුවරුන් බුදු වෙන ස්ථානය කියලා. ඒ වගේම මේ බුදු වෙන සියලුම බුදුවරුන් ධර්මයේ දේශනා කරන ස්ථානය තමයි ඉසිපතනේ මිගදාය. එතකොට මේකත් අවිජිත ස්ථානයක්. ඉසිපතනේ මිගදායත් අවිජිත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවන ලෝකයේ තියෙන වෙනස් නොවන ස්ථානයක්. එතකොට මේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේට මේ පස්වග මහණුන් මහණ වුණාට පස්සේ ශාසනේ පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා ඇති වෙලා ශාසනය පටන් ගත්තා. එතකොට මේ ශාසනය පටන් ගත්තම මේ ශාසනයට එකතු වුණා ගොඩාක් අය. එතකොට මේ ශ්‍රාවක සංඝයාගේ ගුණ තියෙනව 9ක්. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණේය, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං කිය. 9ක් තියෙනවා. එතකොට සංඝ ගුණත් 9ක්. අපි මේ සංඝ ගුණ 9ක් සිංහලෙන් ඉගෙන ගන්න තේරුම දැනගන්නව නම් ඉතාමත්ම හොඳයි. එතකොට ශ්‍රාවක සංඝයෝ ගොඩක්. කවුද මේ බුද්ධ ශාසනයට එකතු වුණේ? සංඝයා වහන්සේලා විදියට. සංඝයා වහන්සේලා විදියට මේ බුද්ධ ශාසනයට එකතු වුණා. සාමාන්‍ය මිනිස්සු, රජවරු, සිටුවරු, සියලු දෙනා බ්‍රාහ්මණයෝ දෙනෙක් එකතු වුණා. දැන් අපි දන්නවා මේ යසකුල පුත්‍රයා කියන්නේ සිටුවරේ. සිටුවරේගේ පුතෙක්. ඒ වගේ හුඟක් අය මේ ශාසනයට එකතු වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේට හිටියා අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක්. ඒ තමයි ශාරිපුත්ත මොග්ගල්ලාන කියලා. එතකොට ශාරිපුත්ත කියලා කියන්නේ උපතිස්ස කියන. උපතිස්ස මේ පරිබ්‍රාජිකේ. මේ උපතිස්ස කියන පරිබ්‍රාජිකයත් කෝලිත කියන පරිබ්‍රාජිකයත් දෙන්න අනෝමදස්සි කියන බුදුහාමුදුරන්ගේ කාලේ අනෝමදස්සි බුදුහාමුදුරන්ගේ කාලේ සරද කියලා තාපසයෙක් වෙලා තමයි මේ උපතිස්ස හිටියේ. උපතිස්ස කියන්නේ සිටු කෙනෙක්. එයා තාපසයෙක් වෙලා එයාට 70000ක් විතර පිරිවර හිටියා. ගෝලයෝ හිටියා. අනෝමදස්සි බුදුහාමුදුරුවන් ඒ තාපසාරාමයට වැඩියට පස්සේ බණ අහලා ප්‍රාර්ථනාවක් කරා කවදා හරි බුදු කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා කියලා. ඉතින් ඒ අනෝමදස්සි බුදුහාමුදුරුවෝ කිව්වා මේ ඔබතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඊට පස්සේ එයාගේ හොඳ කල්යාණ මිත්‍රයා තමයි සිරිවර්ධන කියන්නේ. එයා හිටියේ ගිහිගේ. එයාටත් ගිහින් කිව්වා මම මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරා අනිත් අග්‍ර ශ්‍රාවකයා වෙන්න ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ සිරිවර්ධන කියන මේ සිටුතුමා දින 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලා මමත්සව් බව ප්‍රාර්ථනා කරා. එතකොට මේ දෙන්න තමයි පස්සේ කාලෙකදී උපතිස්ස කෝලිත වෙලා බුදුහාමුදුරන්ගේ ශාසනයේ පැවිදි වෙලා
අග්‍ර ශ්‍රාවකයන් වුණේ. ඉතින් මේ විදිහට මහා විශාල ශ්‍රාවකයන් පිරිසක් බුදුරජාණන් වහන්සේට හිටියා. එතකොට දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන ඉගෙන ගත්තා. උන්වහන්සේ දේශනා කර උන්වහන්සේ තමන්ම විසින්ම අවබෝධ කරගෙන දේශනා කරන ලද ධර්මයේ ගැන ඉගෙන ගත්තා. ධර්මයේ ගුණ ගැන 6ක්. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ ගුණ 9ක් ගැන ඉගෙන ගත්තා. දැන් ඉතින් මේවා හොඳට ඉගෙනගෙන දැන් මේ ගුණ බුදු ගුණ 9 මම පැවරුමක් විදියට දෙනවා. බුදු ගුණ 9 ලියන්න. ඒවායේ තේරුම සිංහල තේරුම හොයාගෙන දැන් අටේ පොතේ නම් තියෙනවා ඒකේ. ඒක හොයාගෙන ඒවත් ලියාගෙන ඉගෙන ගන්න. ඊළඟට ධර්මයේ ගුණ ලියන්න. ධර්මයේ ගුණ තේරුම ඉගෙන ගන්න. 9 පොතේ තියෙනවා. පෙළ පොත හම්බුනේ නැහනේ. නමුත් හොයා ගන්න පුළුවන් අපිට. ඒකත් ලියන්න පොතේ. සංඝ රත්නය ගැන ගුණ 9ක් තියෙනවා. ඒ ගුණත් ලියලා ඒකේ සිංහල තේරුමත් හොයාගන්න, ලියන්න, ඉගෙන ගන්න. ඒ වගේම මේ තෙරුවන් ගුණ ප්‍රායෝගික කරගන්න බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් නම් හැමදාම නිදා ගන්න ඉස්සෙල්ලා ඉතිපිසෝ ගාථාව කියලා බුදුහාමුදුරන්ගේ එක ගුණයක් හරි සිහි කරා. සිහි කරගෙන ප්‍රායෝගිකව බුදු ගුණ භාවනාව වඩන්න. මේ විදිහට තමයි පෙළ පොත නැති වුණත් කමක් නැහැ. අටේ පොතේ හරි අටේ දැන් ලියපු පොත් තියෙනවනේ ඒවයි අපිට වැඩ කෙරුන්නේ නැහනේ. ඒක නිසා ඉතුරු පොත හරි අරගෙන ඒ පොතේ මේ තෙරුවන් ගුණ ලියලා ඒවයි තේරුම් ලියලා ඒක ඉගෙන ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.